හොඳයි ඔබ නැවතත් බ්‍රහස්පතින්දා මල් පාර වැඩසටහන සමගින් ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව අපි කතා කරන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ. සැප්තැම්බර් මාසයේ පළවෙනිදාට යෙදෙන ජාතික රක්ෂණ දිනය සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා කරන්න අපි ඉතාම ගෞරවණීයව අපේ මැදිරියට කැඳවා ගත්තා. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ විමර්ශන සුධිර සේනාරත්න මහතා, ඒ වගේම එහි විධායක නිලධාරී වෙළඳපොළ සංවර්ධන හා බාහිර සම්බන්ධතා නිලංකාවලි සුන්දර. සුබ දැසනක් කියලා අපි ඔබ දෙපළවම පිළිගන්න කැමතියි. සැප්තැම්බර් 1 වෙනිදාට යෙදෙන ජාතික රක්ෂණ දිනය පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් මම කැමතියි අපේ සුධිර මහත්මයාගෙන් දැනගන්න. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියන්නේ මොකක්ද? අපි ඒ කාරණේ පැහැදිලි කරගන්න ඕනේ රක්ෂණ දිනය පිළිබඳව කතා කරන්න කලින්. හරි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියන්නේ ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටවලා තියෙන රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන ආයතනය. අපේ මූලික කාර්යභාරය තමයි රක්ෂණ ක්ෂේත්‍රය අධීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ සංවර්ධනය කිරීම. එතකොට අපේ අරමුණ තමයි වර්තමාන සහ අනාගත රක්ෂණ උපහිමියන්ගේ සුබ සිද්ධිය ආරක්ෂා වෙන පරිදි රක්ෂණ ක්ෂේත්‍රයේ නියුක්තව සිටින පාර්ශවයන්, ඒ කියන්නේ රක්ෂණ සමාගම්, රක්ෂණ තරකාර සමාගම්, රක්ෂණ නියෝජිතයන් ආදී සියලුම පාර්ශවයන් ගෞරවාන්විතව සහ විචක්ෂණශීලීත්වයෙන් යුතුව තමන්ගේ සේවාවන් සපයන බවට තහවුරු කිරීම තමයි අපේ මූලික අරමුණ. එතකොට කාර්යභාරය සම්බන්ධයෙන් අපි නිලක්කට හොඳයි. ඒ අරමුණු මත කොහොමද රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යභාරය මහජන සුබසිද්ධි උදෙසා සිද්ධ වෙන්නේ? ඔව් නයිනේ, ඇත්තටම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් දැනට ලංකාවේ තියෙන රක්ෂණ සමාගම්, බ්‍රෝකර් සමාගම් සහ සියලුම අලාභ ගැලපුම්කරුවන් කියන අයව ලියාපදිංචි සිද්ධ කරනවා. ඒ කියන්නේ දැනට ශ්‍රී ලංකා රක්ෂණ ව්‍යාපාරයක් හෝ රක්ෂණ බ්‍රෝකර් ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒ වගේම අපි අපේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් රක්ෂණ සමාගම් සහ රක්ෂණ බ්‍රෝකර් සමාගම් වල මූල්‍ය තත්ත්වය නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි කියලා අපි කියනවා. එය අධීක්ෂණය කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම තවදුරටත් අපි ඔය රක්ෂණ අපි සාමාන්‍ය ජනවහරි දන්නවා රක්ෂණ ඔප්පුවලින් ලැබෙන ප්‍රතිලාභ කියලා කියනවා. අන්න ඒ වගේ ප්‍රතිලාභ වලින් ඒ සියන ප්‍රතිලාභ ඇත්තටම රක්ෂණය වෙච්ච රක්ෂණ උපහිමියන්ට ලැබෙනවද කියන එකත් රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අධීක්ෂණය කරනවා. ඒ වගේම තවදුරටත් අපිට රක්ෂණය වන්දි ගෙවීම සම්බන්ධ යම් පැමිණිලි ආරවුල් වගේ දේවල් આવොත් ඒවා විමර්ශනය කිරීමට අපේ වෙනම අංශයක් සිටිනවා. තවදුරටත් අපි රක්ෂණ සංවර්ධනය කිරීම කියන එක ගත්තොත් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වගේම රක්ෂණ වෙළඳපොළ සංවර්ධනය කටයුතු වෙනුවෙන් අපි රක්ෂණ නියාමන කොමිෂන් සභාව විදියට අපේ දායකත්වය සපයනවා. මේ රක්ෂණය කියන වචනේ බොහෝ වෙලාවට අපි අහන්න කැමති සහ ඒ පිළිබඳව අපි වැඩිපුර වගකීමක් ඇතුව කතා කරන දෙයක් නේ. මම හිතන්නේ 2017 අවුරුද්දේ ඉඳලා ජාතික රක්ෂණ දිනය නම් කෙරුවා. 2018 මේ දෙවෙනි වසර කොහොමද මේ සැප්තැම්බර් මාසයේ පුරාවට මත රක්ෂණය සම්බන්ධ වූ විවිධ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කරන්න සූදානමක් තිබෙනවා. අපි පැහැදිලි කිරීමක් කරමු. ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් කොහොමද සූදානම්? ඒක මෙහෙමයි වුණේ නයිනේ. ගිය අවුරුද්දේ ඇත්තටම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ කරුවන්ගේ සංගමය, ඒ කියන්නේ සියලුම රක්ෂණ සමාගම් වල නියෝජනය කරන ආයතනය මේ ඉල්ලීමක් මත ශ්‍රී ලංකාවේ රජය විසින් තීරණය කරා සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාස 1 වෙනි දින ජාතික දිනයක් විදිහට වෙන් කරන්න රක්ෂණය සඳහා. එතකොට 2017 සැප්තැම්බර් මාස 1 වෙනිදා තමයි පළවෙනි ජාතික රක්ෂණ දිනය සමරුන් ලැබුවේ. ඉන් අනතුරු දැන් එළඹෙන සැප්තැම්බර් 1 වෙනිදා තමයි දෙවෙනි ජාතික රක්ෂණ දිනය විදිහට සැමරෙන්නේ. මේකෙදී ප්‍රධාන අරමුණ වුණේ රක්ෂණ ක්ෂේත්‍රය විසින් රටේ ආර්ථික සංවර්ධනයට සිදු කරන දායකත්වය සැලකිල්ලටගෙන ඊට අමතරව මහජනතාවගේ අවධානය මේ සඳහා යොමු කරන්න. විශේෂයෙන් මොකද රක්ෂණය කියන්නේ අනාගතයේ මේ නිලංක කිව්වා වගේ අනාගතයේ අපිට සිද්ධ වෙන අනපේක්ෂිත සිද්ධීන් නිසා සිදුවෙන්න පුළුවන් මූල්‍යමය අලාභහානි සඳහා යම්කිසි මූල්‍යමය පියවා ගැනීමක්, ඒක ආවරණය කර ගැනීම තමයි රක්ෂණයෙන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න සහ ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කරවීමේ අරමුණින් තමයි මේ ජාතික රක්ෂණ දිනය නම් කරන්න හේතු වුණේ රජය විසින්.
ඒ අනුව තමයි දැන් හැම වසරකම සැප්තැම්බර් මාසේ පළවෙනිදා මේ ජාතික රක්ෂණ දින විදිහට සැමරෙනවා. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ පුරාම ජාතික රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස සියලුම රක්ෂණ සමාගම් රට පුරා ක්‍රියාත්මකව ඒගොල්ලන්ගේ අලෙවි ජාලය මගින් රක්ෂණයේ තියෙන වැදගත්කම වගේම ඒගොල්ලන්ගේ රක්ෂණ අලෙවි කරන කටයුතුත් උත්සවකාරයන් සහ ඒ සැමරීමක් වශයෙන් කෙරෙන හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ. හොඳයි ඊළඟ මේ පැහැදිලි කිරීමත් මට සිද්ධ කරන්න දැන් මූල්‍ය අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් හැටියට ජාතික රක්ෂණ දිනය මූලික කරගෙන සැප්තැම්බර් මාසයේ පුරාවටම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කිව්වා. මේ රක්ෂණ ව්‍යාපාරය පිළිබඳව මොනවාගේ අදහසක්ද අපිට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ? සමස්තය. රක්ෂණ ව්‍යාපාරිකවම මම මුලින්ම නයිනේ රක්ෂණය කියන්නේ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම ඒ වචනේම තියෙන රක්ෂණය නැත්නම් ආරක්ෂාව සුරක්ෂිතභාවය තමයි සරලවම කියනවා. නමුත් තව අපි ඊට එහා ගියොත් අනාගතයේ අපිට ඇතිවෙන අවදානම් අවිනිශ්චිතයි. අපි දන්නේ නැහැ මොන වගේ අවදානමකට අපිට මුහුණ දෙන්න වේද කියලා. ඉතින් මේ අවදානමේ මූල්‍ය වගකීම අපි රක්ෂණ සමාගමක් වෙත බාර දීම තමයි රක්ෂණය කියන එක ටිකක් පුළුල්ව පැහැදිලි කරොත්. දැනට කියන්නේ රක්ෂණය කොටස් දෙකකට බෙදෙනවා දීර්ඝකාලීන රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය කියලා. ඒතකොට දීර්ඝකාලීන රක්ෂණයට ඇත්තටම අයිති වෙන්නේ ජීවිත රක්ෂණ කියන කොටස තමයි. සාමාන්‍ය රක්ෂණයට දීර්ඝකාලීන කියන්නේ ජීවිත නොවන ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නා මෝටර් ඉන්ෂුරන්ස් කියලා කියන්නේ මෝටර රථ වාහන රක්ෂණය, ඒ වගේම දීපල, ගිනි, සෞඛ්‍ය වගේ දේවල් තමයි සාමාන්‍ය රක්ෂණයට අයිති වෙන්නේ. එතකොට අපි දැනට ගත්තොත් ලංකාවේ රක්ෂණ සමාගම් අපි යටතේ ලියාපදිංචි වෙච්ච රක්ෂණ සමාගම් 28ක් තියෙනවා. ඒ කියන්නේ ජීවිත රක්ෂණ ව්‍යාපාරය කරන රක්ෂණ සමාගම් 12කුත්, සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය කරන රක්ෂණ සමාගම් 13කුත් සහ මේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ කියන ව්‍යාපාර දෙකම කරන රක්ෂණ සමාගම් 3ක්. ඒ කියන්නේ composite insurance companies කියලා අපි හඳුන්වනවා. එම රක්ෂණ සමාගම් 3කුත් තියෙනවා. ඒ කියන්නේ මුළු රක්ෂණ සමාගම් 28ක් දැනට ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වගේම රක්ෂණය ගත්තොත් ඒ කියන්නේ දැනට ලංකාවේ තියෙන ඒ කියන්නේ රක්ෂණ ව්‍යාප්තිය ගත්තොත් 1.24ක වගේ අගයක් තමයි ගන්නෙ. මුළු ජනගහනයෙන් ජීවිත රක්ෂණ ඔප්පු තියෙනවා 14ක වගේ ප්‍රමාණයක්. ඉතින් සරමක් සතුටුදායක අන්දමේ සතුටුදායක වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට නම් වෙන්න ටිකක් අමාරුයි. ටිකක් අමාරුයි. නමුත් අපි ඒ සම්බන්ධයෙන් රක්ෂණ නියාමන කමිෂන් සභාව විදියට මහජනතාවගේ දැනුවත්භාවය වැඩි කරන්න කටයුතු සිදු කරගෙන යනවා. හොඳයි හැමෝම කැමති මේ අවදානමක් තියෙනවා අපි හැමෝගෙම ජීවිතය තුළ. නමුත් මේ අවදානෙම මිදෙන්න සුරක්ෂිතභාවය පිළිබඳව අපි හරි කැමැත්තෙන් කතා කරනවා. නමුත් ලංකාවේ මේ රක්ෂණ ව්‍යාපාරය ගැන කතා කරනකොට රක්ෂණ ව්‍යාප්තිය අඩුයි. මොකක්ද ඒකට හේතු වෙලා තියෙන කාරණේ? ව්‍යාප්තිය අඩු වෙන්න ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. අපිට ලැබෙන මහජනතාවගේ අදහස් සහ ලැබෙන පැමිණිලි අනුව. පළවෙනි දේ අපි දැකලා තියෙන්නේ ඍණාත්මක ආකල්පයක් සහ විශ්වාසයේ බිඳවැටීමක් තියෙනවා සමහර කොටස් අතර. ප්‍රධාන වශයෙන්ම ඒකට හේතු වෙලා තියෙන්නේ තමන් ලබාගත්තු රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැතුව තමයි රක්ෂණ ඔප්පුව අරගෙන තියෙන්නේ. අනිත් කාරණේ තමයි ඒ රක්ෂණ සමාගම් විසින් රක්ෂණ වන්දි ගෙවීමේදී ඒගොල්ලන්ගේ තීරණ එක්ක ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්, නැත්නම් යම්කිසි මුදලක් අඩු කරලා ගෙවනවා වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් හරියට sannivedanaya වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහජනතාවට පැහැදිලිව ඒක අදහස sannivedanaya වෙන්නේ ඇයි ගෙවන්නේ නැත්නම් ගෙවන්නේ නැත්තේ කියන එක. ඇයි අඩු කිරීමක් කරනවා නම් ඇයි අඩු කරන්නේ නැත්තේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ භාෂාවෙන් සරල භාෂාවෙන් ඒක ලබා දෙන්නේ නැහැ. සමහර සමාගම් ඊළඟට දැන් අපි දන්නා රක්ෂණ නියෝජිතයන් ලංකාවේ ඉන්නවා 43000කට ආසන්න පිරිසක්. ඒ සම්පූර්ණ රක්ෂණ නියෝජිතයන් ගත්තාම සමහර රක්ෂණ නියෝජිතයන්ගේ ක්‍රියාකලාපයන්, ඒ කියන්නේ රක්ෂණ වාරික එකතු කරගෙන ඒව රක්ෂණ සමාගම වලට බැහැර කරලා නැතුව හරි මේ 14ක් ඉන්නවා. ඒ අයගේ ක්‍රියාකලාප නිසා අපහසුතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා රක්ෂණ ඔප්පු හිමියන්ට, මහජනතාවට. එතකොට ඒ වගේ දෙයක් සිද්ධ වුණාම සාමාන්‍යයෙන් නෑනේ, සාමාන්‍යයෙන් හොඳ දෙයකට වඩා නරක දෙයක් පැතිරෙන තියෙන ප්‍රවණතාවය වැඩිනේ. එතකොට ඒ ආරංචිය කටින් කට යනවා, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යනවා, යාළුවෝ අතර පැතිරෙනවා. එතකොට රක්ෂණය අරන් වැඩක් නැහැ, මේගොල්ලෝ ගෙවන්නේ නැහැ. ඒ වගේ ආරංචියක් පැතිරෙනවා. ඒ වගේ ඍණාත්මක ආකල්ප ගොඩක් හේතු වෙනවා. මිනිස්සු රක්ෂණයක් ගන්න ගියාම දෙතුන් පාරක් හිතනවා මේක අරයට මෙහෙම වුණා මටත් මෙහෙම වෙයිද දන්නේ. හැබැයි අපි බලලා තියෙන අපි රක්ෂණ නියාමන කමිෂන් සභාව විදියට යම්කිසි රක්ෂණ ඔප්පු හිමියෙක් පුරවැසියෙක් තමන් දැනුවත්ව තමන් මේ ගන්න මොකද්ද රක්ෂණ ඔප්පුව කියලා දැනුවත්ව ගත්තොත්, ඒ රක්ෂණ ඔප්පුවේ කොන්දේසි තමන් මොනවද කියලා දන්නවනම් එයාට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ.
ඊළඟට තවත් එකක් තමයි රටේ ආර්ථික සංවර්ධනයේ මට්ටම. ඒ කියන්නේ අපි කියන disposable income වැය කළ හැකි ආදායම රක්ෂණය වගේ දෙයකට සමහරලාට අපේ තාම මේ මහජනතාවට මේ ශක්තිය අඩු වෙන්න පුළුවන්. ගොඩක් දියුණු රටවල් රටේ ආර්ථික සංවර්ධනයත් එක්ක මේ පුද්ගල ආදායම වැඩි වෙනවත් එක්කම රක්ෂණය කරා යොමු වෙන ගතියකුත් තියෙනවා. අනිත් කාරණේ තමයි මූල්‍ය සාක්ෂරත්වය. අපේ මේ සාමාන්‍ය සාක්ෂරත්වය ඉහළ මට්ටමක තිබ්බට ওই ෆයිනෑන්ෂල් ලිටරසි මූල්‍ය සාක්ෂරත්වය කියන එක හරිම අඩුයි. මොකද අපි දැන් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්කත් සාකච්ඡා කරගෙන යනවා විෂය නිර්දේශන ඇතුළත් කරන්න මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ මුදලේ කාර්යභාරය එතකොට අවදානම කියන්නේ මොකද්ද? ඒක කළමනාකරණය කරන්නේ මොකද්ද කියන එක කුඩා කාලයේ සිටම අපේ මහජනතාවට ඒ දැනුම ලැබිලා නැහැ. ඒ නිසා නොඑක් ප්‍රශ්න දැන් අපි මාධ්‍ය දිහා බලනකොට සමහර ආයතනවල මුදල් තැන්පත් කරලා සමහර අයගෙට වංචාවලට ලක් වෙලා මිනිස්සු ඒ කියන්නේ මේ පුද්ගලික විශ්වාසයට සල්ලි දීලා රිසිට් එකක් අරගෙන නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ මූල්‍ය සාක්ෂරත්වය නැති නිසා. ඒකත් මේ රක්ෂණය කියන්නේ මූල්‍ය සේවාවක්නේ. ඒ සම්බන්ධයෙන් මේකත් බලපාලා තියෙනවා. හොඳයි සැප්තැම්බර් මාසය ඇතුළම මේ මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා නම් ඉතාම හොඳයි. මොකද අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. මූල්‍යමය සාක්ෂරතාවය සම්බන්ධයෙන් අපි තුල පවතින අනවබෝධය සමහර වෙලාවට අපිම දන්නේ නැහැ අපි අමාරුවේ වැටෙනකන්. අර ඔබතුමා කිව්ව කාරණයට මම පුංචි දෙයක් ප්‍රශ්නයක් විදිහට එකතු කරන්න කැමතියි. දැන් ඔය කියන රක්ෂණ නියෝජිතයෝ හෝ රක්ෂණ සමාගම්වල කටයුතු වල තියෙන අකර්මණ්‍ය භාවයන් වෙනුවෙන් නියාමනයක් ඇති කරන්න. හරි ඒ වෙනුවෙන් හරි නීති පද්ධතියක් රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ තියෙනවාද? කොහොමද ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ? දැනටමත් සෑහෙන හොඳ නීතිමය පද්ධතියක් තියෙනවා. අපි නියාමනයේ සහ අධීක්ෂණයේ කටයුතු වලින් සෑහෙන දුරට මේ ගැටලු මගහැරවගෙන තියෙනවා. හැබැයි සමහර ඉන්නවා දැන් 100% අපිට කිසිම දෙයක් පාලනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් සමහර නියෝජිතයෝ ඉන්නවා මේ රක්ෂණ නියෝජිත ක්ෂේත්‍රයට පිවිසෙනවා කෙටි කාලීන අරමුණු වලින්. කෙටි කාලයේ මුදල් හොයාගන්න. ඇත්තටම රක්ෂණ නියෝජිතයෙක් කියන්නේ දීර්ඝ කාලීනව ලොකු සේවයක් කරන්න පුළුවන් ගෞරවාන්විත වෘත්තියක්. හැබැයි සමහර දැන් ඕනම වෘත්තියක වගේ හොඳයි මට පොඩි බාධා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. අපි ඉක්මනට වෙලා බලලා ඉමු. SLD ස්පීඩ් අප් සමාගයේ සමගින් SLD ෆයිබර් 4G ADSL සඳහා සද්දාන්ත වාසි රැල්ලක්. හොඳයි සුධීර මහත්මයා කතා කරගෙන යන්න. අපේ හොඳ නීති පද්ධතියක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගිය අවුරුද්දේ නිකුත් කරලා තියෙන ආචාර්ය ධර්ම පද්ධතියක් රක්ෂණ නියෝජිතයන් වෙනුවෙන්. ඉතින් යම්කිසි රක්ෂණ නියෝජිතයෙක් ඒ ආචාර්ය ධර්ම පද්ධතිය කඩ කරොත් ඒගොල්ලන්ගේ රක්ෂණ නියෝජිතත්වය අහෝසි වෙනවා. ඊට අමතරව අපේ නීති රීති අනුව යම්කිසි රක්ෂණ නියෝජිතයෙක් මූල්‍ය අක්‍රමිකතාවයක් හෝ වංචාවක් කරලා තහවුරු වුණොත් එයාට නැවත රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න බෑ. කිසිම ආකාරයෙන්. ඒ වගේ දැඩි නීති පද්ධතියක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි සමහර ප්‍රශ්න උද්ගත වෙන්නේ. හැබැයි ඒවා අපි විමර්ශනය කරලා බලනකොට සමහර තැන්වලදී අපිට අනාවරණය වෙලා තියෙන්නේ මේ මහජනතාවගේ මේ මුදල් තැන්පත් කරන පුද්ගලයන්ගේ නොසැලකිල්ල නොදැනුවත්ව බවත් එතන තියෙනවා. හොඳයි මම හිතන්නේ අපි පුළුල්ව කතා කරන්න ඕනේ කාරණාවක්. අපි අනු ප්‍රශ්නයක් විදිහට මේ වෙත යමු වෙමු. ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මොනවද විශේෂයෙන්ම දැනගන්න ඕනේ කාරණා? ඔව් නයිනේ දැන් ජීවිත රක්ෂණයකට ඕනම රක්ෂණයකදී පොඩි කරුණක් මම සඳහන් කරන්න කැමතියි. රක්ෂණයක් ගත්තාම ඇත්තටම ලබා ගත්තාම අපිට විශේෂයෙන්ම ජීවිත රක්ෂණයක් නම් පවුලේ ප්‍රධාන ආදායම උපයන්නාගේ අකාල මරණයක් වගේ දෙයක් සිද්ධ වුණොත් ඔහුගෙන් යැපෙන්නන්ට ඇත්තට මේක ලොකු වාසියක් වෙනවා ඔහු ජීවිත රක්ෂණයක් ලබාගෙන තිබ්බොත්. සාමාන්‍ය රක්ෂණයක ඉඳන් සාමාන්‍යයෙන් වෙච්ච හානිය පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ජීවිත රක්ෂණයක් ඔයා කිව්වා වගේ ලබා ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් තමයි මේ ජීවිත රක්ෂණය කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ යන රක්ෂණයක්. මොකද සාමාන්‍ය රක්ෂණයක් වගේ නෙමෙයි. ඉතින් එතකොට අනිවාර්යෙන් Tamanට අපි හැමතිස්සෙම රක්ෂණ නියාමන කමිෂන් සභාව විදිහට උපදෙස් දෙන්නේ Tamanට සුදුසු රක්ෂණාවරණයක් තෝරගන්න. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ මේක ගෙවාගෙන අඛණ්ඩව වාරික ගෙවාගෙන යන්න ඕනේ නිසා. මොකද Tamanගේ ආදායම ගැන හොඳම දැනීමක් තියෙන Tamanටනේ. එතකොට Taman වාරික වශයෙන් ගෙවන්න ඕන ප්‍රමාණය මොකද වාරිකයක් අපිට ගෙවන්න ඕනේ රක්ෂණයේදී. ඉතින් ඒ ගෙවන්න ඕන වාරික විදිහට මහජනතාව බොහෝ ගැටලු වලට මුහුණ දෙන සිද්ධිය අවස්ථාව තමයි රක්ෂණ අතවාහන වන්දි ලබා ගැනීමේදී. ඒකෙදී අපිට මූලිකව පෙන්නලා තියෙන ප්‍රශ්නයක් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අනතුරු වෙච්ච ගමන් අනතුරු වූ සැනින් රක්ෂණ සමාගමට දැනුම් නොදීම. ඒ කියන්නේ අපි දැන් වග බලා ගන්න ඕනේ අනතුරක් වුණා වෙච්ච විගස අපිට ලොකු අනතුරක් ශාරීරික හානියක් නැත්තම් පුළුවන් තරම් ඉක්මනින් රක්ෂණ සමාගමට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන්න.
ඊළඟට මෝටර් වාහන ආරක්ෂා පනත යටතේ සෑම රියදුරක විසින්ම ළඟ තියෙන පොලිසියට අනතුරු සම්බන්ධයෙන් වාර්තා කරන්නත් ඕනේ. තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය මෝටර් වාහන රක්ෂණ නිකුත් කරනවා වාරිකය අය කිරීමෙන් තොරව. එතකොට ක්‍රෙඩිට් පීරියඩ් එකක් ණය කාල සීමාවක් යටත්. මේකෙදි සමහර අයට ඒ රක්ෂණ වාරිකය ගෙවන්න අමතක වෙනවා. එතකොට වෙන්නේ අර රක්ෂණ ඔප්පුව ඉබේම ඔටෝ කැන්සලේෂන් එකක් එනවා ඒ ණය කාල සීමාව අවසානයේදී. හැබැයි එයා දන්නේ නැහැ. එයා ගාව ඉන්ෂුරන්ස් කාඩ් එක තියෙනවා. හැබැයි ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නාම වන්දි ගෙවන්නේ නැහැ. මොකද රක්ෂණ ඔප්පුව අවලංගු වෙලා වාරිකේ නොගෙවීම නිසා. තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වාහනේ නියම වෙළඳපොළ වටිනාකමට රක්ෂණය කර නොතිබීම. ඒ කියන්නේ දැන් පොඩි දැන් 180කට වගේ ගානකට නම් ගැටලුවක් නැහැ. හැබැයි ලක්ෂ 20ක වාහනයක් ලක්ෂ 10කට රක්ෂණය කරලා තිබුණොත් එයාට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා රක්ෂණ වන්දි ලබා ගැනීමේදී. හොඳයි ජාතික රක්ෂණ දිනය සැප්තැම්බර් මාසයේ 1 වෙනිදා පැවැත්වෙනවා. අපි මේ දිනය මූලික කරගෙනයි මේ කතා බහ අරගෙන ආවේ. ඔබ දෙපළට ස්තුතිවන්ත වෙනවා. සියලු කටයුතු සාර්ථක වේවා අපි සුබ පැතුම් එකතු කරනවා.